ආයුබෝවන් ඔබ දිනන උදෑසනක් අපි ප්‍රාර්ථනා කරනවා ජීවිතය අපි ජයග්‍රහණ හොයන නිසා අපි ආයමත් මතක් කරනවා ජීවිතයේ අවදානමක් නොගන්න කෙනා ජීවිතයේ ජයග්‍රහණයක් පිළිබඳ ආයමත් හිතනවාද කියන ප්‍රශ්නෙත් එක්ක. ඒ ගැන ඔබට හිතන්නත් ඉඩ තියලා. අපි පටන් ගමු සඳහන් සෙවන ආයුබෝවන් නැචලා. ආයුබෝවන් මම කැමති නැහැ පරාජයට. ඔයාවත් පරාජය වෙනවට කැමති නැහැ. අපි කවුරුත් කැමති නැහැ පරාජයට. ඉතින් ජයග්‍රහණය ගැන එහෙම අර මනෝජ් කිව්වා වගේ බලාපොරොත්තුවක් හිතේ තිබ්බට පස්සේ අපි නොදැනුවත්වම අපි ඒ තැනට යනවා. ඒ නිසා ජයග්‍රාහී දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් අපිට අවසර දෙන්න සෞන්දර්ය විසවන ආරම්භ කරන්න. මුල්ම කතාබහ විශේෂ වෙනවා අද. ඔව්. ඔබ කලුවරේ නොතියනවා වගේම අනාගතයේ ඔබට කලුවරේ ඉන්න නොවෙන්න මොනවද සිද්ධ වෙන්නේ කියලා ලංකා විදුලි බල මණ්ඩලයත් එක්ක අද උදෑසනම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේ ආරම්භය. ඔව් බිල් සම්බන්ධව තියෙන ප්‍රශ්න විසඳගන්නත් පුළුවන් වෙයි. එහෙම විශ්වාසයක් තියාගන්නකෝ. අපි ඊට පස්සේ යෝග ව්‍යායාම සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නවා. සතියෙන් සතිය අපි පියවරෙන් පියවර ඉස්සරහට ආව යෝගත් එක්ක. අපි බලමු අද මොනවද අපිට යෝගවල පුහුණු කරන්න පුළුවන් අභ්‍යාස කියා දෙන්නේ කියලා. ඔව් රසට ඔයන්න වගේම රස බලන්න ඒත් එක්කම දෑතේ විස්කම් වලින් අපිට කරන්න පුළුවන් මොනවද කියලා බලන්න මෙවැනි කාරණා ගැනත් අපි අද දවසේ අවධානය යොමු කරනවා. ඇයි ඒ විතරක්ද අර ඉගෙන ගන්න දරුවන්ට විශේෂ වෙන දෙයක් කතා කරන්න අපි සූදානම්ෙන් ඉන්නව නේද? ඒ කියන්නේ උපකාරක පන්ති ආරම්භ කරනවා. එතනදී ඔබ මොනවද පිළිපදින්න ඕන පිළිවෙත් වෙනද වගේ පුරුදු විදිහට පන්ති යන්න පුළුවන්ද මේ සියල්ල ගැන ප්‍රවීණ දේශක තිස්ස ජනනායක ගුරුතුමත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම සමාජ චාරිත්‍ර වාරිත්‍ර පවුල ඇතුලේ කොහොමද ඉටු කරන්න කියලා අද දවසේ අපි කතා කරනවා. වෙනදා සුපුරුදු ජීවන රටාවෙන් අපිට මිදෙන්න වුණා COVID-19 එක්ක. ඉතින් වාහනවල තත්ත්වය කොහොමද? පාවිච්චිට ගත්තේ නැති හයිබ්‍රිඩ් වාහනවල බැටරි එක සම්බන්ධයෙන් කතා කරන්න අපි ඊට පස්සේ තමයි සූදානම් ඉන්නේ. ඒ නිසා ඔබට ආරාධනා කරනවා ඉඩ කඩ වෙන් කරගෙන ඔබ කැමැතිම තැන රැඳෙන්න සෞන්දර්ය සෙවනේ. හොඳයි අපි කියවනේ විදුලිය අපි හැමෝටම වැදගත් දෙයක්. අනාගතය පිළිබඳවත් විදුලිය ගැන අපි කොයි ආකාරයෙන්ද කතා කරන්න කියලා සාකච්ඡා කරන නිසා ලංකා විදුලි බල මණ්ඩලයත් එක්ක අපි ඒ ගැන කතා කරන්න සූදානම් ආරාධනා කළා අපි අතිරේක සාමාන්‍ය අධිකාරී ව්‍යාපෘති එම්.ආර්. රණතුංග මහත්මයාට ආයුබෝවන් ඔබතුමාට. ඒත් එක්කම අතිරේක සාමාන්‍ය අධිකාරී බෙදා හැරීම් රෝහාන් සෙනවිරත්න මහත්මයාටත් අපි ආරාධනා කළා. ආයුබෝවන්. ඒත් එක්කම තොරතුරු තාක්ෂණ ප්‍රධාන ඉංජිනේරු ජගත් සමරවික්‍රම මහත්මයාටත් අපි ආරාධනා කළා. ආයුබෝවන්. අපි ප්‍රශ්නකින්ම නේද පටන් ගන්න වෙන්නේ ඇත්තලා. බිල් ප්‍රශ්නකි. ඒක තමයි. ඒ කියන්නේ මොනතරම් පැහැදිලි කළත් සමහර ප්‍රශ්න තියෙන විසඳ ගන්න අමාරුයි වගේ ටිකක්. බැලුමට නේද අපිට දැන් බිල් ලැබිලා මේ කාලෙත් එක්ක බිල ගැන පැහැදිලි නැති තැනක සමහර වෙලාවට අපි ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා බිලෙන්ම පටන් ගමු. ලයිට් බිල අපැහැදිලි වෙන්නේ අපි පාවිච්චි කරපු ප්‍රමාණයත් එක්ක ඇවිල්ලා තියෙන විදිහත් එක්ක ලයිට් බිල අපිට ටිකක් තාම අපැහැදිලි වගේ. ඒ නිසා අපි ටිකක් මේ විදුලි බිල ලැබුණ හැටි ඇයි අපිට විදුලි බිල ටිකක් වැඩිපුර ඇවිත් තියෙන්නේ කියන තැනින් පටන් ගමු. අපි බෙදා හැරීම් අංශ 4 අතිරේක සාමාජිකාරිවරයාටම දුන්නා නම් හොඳයි මම දන්නවා. එතුමාද මම හිතන්නේ අපි එතුමාට අවස්ථාව දෙමු. අපි කතා කරමු. ඇත්තටම මේ මම මුලින්ම කියන්න ඕනේ දැන් විදුලි බල මණ්ඩලය ඒ කොවිඩ් වසංගතය තිබිච්ච කාලෙදී අපි රටේ සෑම අස්සක් මුල්ලක් නැරම අපේ මිලියන 6.5ක් වෙන පාරිභෝගික ජනතාව සඳහා අඛණ්ඩ විදුලි බලයක් ලබා දුන්නා. ඇත්තටම මේ කාර්ය සඳහා විදුලි බල මණ්ඩලයේ විශාල ශ්‍රේෂ්ඨ සේවක ප්‍රමාණයක් ඉංජිනේරු මහත්වරුන් අධිකාරී මහත්වරුන් ඇතුළු කණ්ඩායම් රාශියක් අපේ බලාගාර නොකොඩවත්වා අපි පවත්වාගෙන ගියා. අපේ සම්ප්‍රේෂණ පද්ධතිය නොකොඩවා පවත්වාගෙන ගියා. ඒ වගේම අපේ බෙදා හැරීම් අංශ, ඒ වගේම නඩත්තු, ඒ සියලු කටයුතු අපි අවශ්‍ය ප්‍රමාණයට ගෙනහිල්ලා ඉවර වෙලා ඒ මාස දෙකක් වගේ කොවිඩ් වසංගතයේ තිබිච්ච කාලෙදී රටේ ජනතාවට විදුලිය අඛණ්ඩව ලබා දුන්නා. මම හිතන්නේ ඒ සඳහා දැඩි කැපවීමක් අපේ කාර්ය මණ්ඩලය විසින් කෙරුවා. එතකොට දැන් බිල ගැනට ආවහම ඇත්තටම මාර්තු මාසයේ 15 වෙනිදාගෙන් වගේ පස්සේ අපිට විදුලි බිල් නිකුත් කරන්න හම්බුනේ නැහැ. මොකද ඉන්ද්‍රිය නීතිය තිබුණා රටේ. එතකොට ලොක්ඩවුන් කියන සිටුේෂන් එක තිබුණා. ඉතින් ඒ තත්ත්වය යටතේ අපිට ගෙවල් වලට ගිහිල්ලා විදුලි බිල් නිකුත් කිරීමේ කියාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ මාර්තු 15 විතර වගේ කාලේ නතර කරාට පස්සේ ආපහු බිල් නිකුත් කිරීම පටන් ගත්තේ අප්‍රේල් මාසේ අග වගේ කාලෙක ඉඳලා පටන් ගත්තා. පටන් අරගෙන දැන් මේ වෙද්දි බිල් නිකුත් වෙමින් පවතිනවා. එතකොට අපි බැලුවා අපි පුළුවන් තරම් අපේ පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දෙන්න ඕන මේ බිල් නිකුත් කිරීමේදී කියලා. ඒ වගේම අපි තීරණයක් ගත්තා අපි කිසිම විදිහකට විදුලිය විසන්ධි කරන්නේ නැහැ කියලා. අදටත් අපි ඒ තීරණයමයි ඉන්නේ. ඉතින් ඒ නිසා පාරිභෝගික ජනතාව කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි විදුලිය විසන්ධි කිරීමේ කටයුතු
කරන්නේ නැහැ. මොකද මේ අවස්ථාවේදී අපි දන්නවා අපේ පාරිභෝගිකයොත් අමාරුවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි විදුලිය විසන්ධි කිරීමේ කටයුත්තක් අපි කරන්නේ නැහැ. රෝහන් මහත්මයා දැන් කියන්නේ පරිභෝජනයට සමාන බිලක් නේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒ වගේ බිල් දෙකක් එහෙම ආවොත් ගාණ ටිකක් වැඩිනේ. එකවර ගෙවන්න ඕනේද? ඒ වගේ වෙලාවට මොකක්ද කරන්න ඕනේ? ඔව් ඇත්තටම දැන් අපි මුලින්ම එක බිලක් ඉෂුව කරනවා පළවෙනි වතාවට. ඒ කියන්නේ කොවිඩ් වලින් පස්සේ අපේ මනු කියවන්න පළවෙනි වතාවට ආවහම එක බිලක් ඉෂුව කරනවා. ඒතකොට එදාට අපි මේ මීටරයේ තියෙන ඇත්ත දත්ත සටහන් කරගන්නවා. ඊට පස්සේ ඒ බිල පෙබ්‍රවාරි මාසේ බිලට සමාන බිලක් තමයි දෙන්නේ සහනයක් වශයෙන්. එතකොට ඒ බිල අපේ පාරිභෝගික ජනතාවට ගෙවන්න පුළුවන්. ඊට පස්සේ මනු කියවන්න ආයේ දෙවෙනි වතාවට එනවා. ඒ දෙවෙනි වතාවට එන වෙලාවේදී ඒ කාල පරිච්ඡේදයේ බලලා, ඒ කියන්නේ අවසානයේට බිල දීපු කාල පරිච්ඡේදය සහ පළවෙනි වතාවට ගිය දිනේ අතර කොච්චර කාලයක් ගත වුණාද කියන එක බලලා ඒක සමාන මාසවලට බෙදලා තමයි ඉතුරු බිල්පත් සකස් කරන්නේ. එතකොට පාරිභෝගිකයට කිසිම පාඩුවක් වෙන්නේ අර පරණ විදිහම තමයි. ඒ කියන්නේ තියෙන විදුලි පරිභෝජනය කොටස් වලට බෙදනවා. අපි මේ මාස ගානට සරලන විදිහට බෙදලා මේ මාසෙන් මාසෙට වෙන වෙනම බිල් සකස් කරනවා. එතකොට බිල් කියවන්න දෙවෙනි සැරේට ආවහම මනු කියවන්න දෙවෙනි සැරේට ආවම සමහරට ඔබට බිල් දෙකක් ලැබෙන්න පුළුවන්. එතකොට එහෙම බිල් දෙකක් ආවම අපි ඒකට කාලය දෙනවා. ඒක එක සැරේ ගෙවන්න අවශ්‍ය නැහැ. එක බිලක් ගෙවලා ඊට පස්සේ දින 30කට පස්සේ ඊගාව බිල ගෙවන්න පුළුවන්. ඒ යනාදී වශයෙන් අපි හොඳ කාල පරිච්ඡේදයක් දීලා තියෙනවා අපේ පාරිභෝගික ජනතාවට විදුලි බිල ගෙවන්න. ඒ කියන්නේ තමන්ගේ අතට බිල් දෙකක් ආවයි කියලා ඒක එකපාර ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට අපි සහන කාලයක් අපි ලබා දෙනවා. ඒ නිසා මම හිතන්නේ පාරිභෝගිකයට ඒ සම්බන්ධයෙන් කලබල වෙන්නේ නැතුව මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ඒ වගේම සමහර පාරිභෝගිකයන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ ඉංජිනේරු මහත්තුරු ඉන්නවා, අධිකාරී මහත්තුරු ඉන්නවා. ඒ වගේම අපේ කෝල් සෙන්ටර් එක තියෙනවා. ඒව ආශ්‍රයෙන් මේ ගැටලු විසඳා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ පාරිභෝගිකයා කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි විදුලිය විසන්ධි කරන්නේ. විදුලි බිල්පත පරණ විදිහටම තමයි හදන්නේ මාසයේ කොටස් වශයෙන්. ඉතින් ඒ නිසා ඒක ගෙවන්නත් අපි හොඳ කාලයක් දෙනවා. ඒ නිසා එහෙම ගැටලුවක් නැහැ. සමහර වෙලා ඇත්තේ අර කොවිඩ් කාලේ පරිභෝජනය වැඩි. ඔව් පැහැදිලි. දැන් ඒ ප්‍රශ්නේම ඔබතුමාට යොමු කරපින්න තව කොටසක් එතන විසඳ ගන්න. දැන් සමහර ආයතන සාප්පු වහලානේ තිබුණේ. නමුත් අර ස්ථාවර බිලක් නිකුත් කරනවා කියන පදනම නිසා ඒ අයටත් බිල්පතක් නිකුත් වෙලා තියෙනව වෙන්න පුළුවන්. එවැනි අය සම්බන්ධයෙන් මොන වගේ පියවර? ඔව් එවැනි අය සම්බන්ධයෙන් ඒ පළවෙනි බිල නිකුත් වෙලා ඇති. එතකොට ඒකට සරලන ප්‍රමාණයක් ගෙවන්න පුළුවන්. දෙවෙනි බිලේදී දෙවෙනි වතාවට මනු කියවන්න ආවහම ඒ වැරද්ද හරියනවා. එතකොට අපි හිතමු කවුරු හරි පළවෙනිවට ලැබුණු බිලට මුදලක් ගෙව්වයි කියලා වෙලා. එතකොට ඒක අපේ account එකේ තියෙනවා. එතකොට දෙවෙනි සැරේට ගිහිල්ලා ඉරලා අපේ මනු කියවන්න ඊගාව බිල දෙද්දි ඒ බිලේ අගයෙන් අර මුලින් ගෙව්ව බිලේ ගෙව්ව ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද ලංකාවේ විදුලි වල ගෙවන හැම සතයක්ම ඒ account එකට යන්නේ. ඉතින් ඒක තමන්ගේ account එකට යන්නේ. ඒ account එකේ තියෙනවා. ඒක කොහෙවත් එහෙම යන්නේ නැහැ. එතකොට මොකක් හරි තමන් බැරි වෙලාවත් වැඩිපුර ගෙවලා තියෙනවා නම් ඒක ඊගාව මාසෙන් අඩු වෙනවා. නිසා පාරිභෝගිකයා කිසිම විදියකට මේ කලබල වෙන්න ඕනේ නැහැ. තමන්ගේ බැංකුවට සල්ලි ටික දැම්ම වගේ තමයි අපේ විදුලි වල පැටලේ මෙරට කීයක් හරි ගෙවුවයි කියන්නේ. ඔව්. හොඳයි. දැන් අපේ පොදු තත්වයක් අපි හැමෝටම බලපාන තත්වයක්. ඒ හින්දා ඊට ආයතනයක් විදිහට විදුලි බල මණ්ඩලයත් සහනයක් ලබා දීලා තියෙනවා. යම් ගැටලුකාරී තත්වයක් මතුවනා නම් කතා කරන්න ඕන දුරකථන අංක සඳහන් කරා. නැත්නම් මනු කියවන්න ඊළඟ දවසේ ඔබේ නිවසට ආවට පස්සේ ඒ ගැටලුව විසඳා දෙන්න සූදානම් කියලා කිව්වා. ඉදිරි සැලසුම් ගැන රණතුංග මහත්මයාත් එක්ක කතා කරන්න ඉඩ තියලා අපි තොරතුරු තාක්ෂණ ඉංජිනේරුතුමා ළඟට ගියොත් දැන් බිල් ගෙවන කෙනෙක් බිල ගෙවන්න කොහොමද පහසුකම් කියලා බැලුවොත් ඇප් එක තියෙනවනේ CB ඇප් එක. එතකොට කොහොමද ඒ හරහා අවස්ථාව ලබා දීලා තියෙන්නේ මොනවද ඇප් එකත් එක්ක සැලසෙන පහසුකම් කියලාත් අපි පැහැදිලි කරලෙමු බිල ගැන කතා කරපු වෙලාවෙම. ඔව් CB Care කියන ඇප් එක දැනටත් පාරිභෝගිකයන්ට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න Google Play Store, App Store, ඒ කියන්නේ Apple Android device වර්ග දෙකටම OS වර්ග දෙකටම තියෙනවා available. ඕනම කෙනෙකුට install කරගන්න පුළුවන්. ඒතර මේ ඇප් එකේ ලැබෙන පහසුකම් ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් බිල් ගෙවීම ගැන ගත්තොත් එහෙම බිල් ගෙවන්න ඇප්ස් වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ හුඟක් කට්ටිය පාවිච්චි කරන තමන්ගේ බැංක් account එක බැංකු ගිණුමට දාලා මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරනවා. ඒතර මේ ඇප් එක හරහා කොහොමදත් බිල් ගෙවීමේ පහසුකම් ලැබෙනවා. ඒතර විදුලි මණ්ඩලයට බිල් ගෙවනවා නම් ඒකට වෙන ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. වෙන ඇප්ස් වර්ග ගොඩක් තියෙනවා. ඔන්ලයින් පේ කරන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. හැබැයි අපි ගත්තොත් වැඩිපුර ඊට අමතරව මේ CB Care ඇප් එකේ ලංකා විදුලි මණ්ඩලයෙන් හඳුන්වා දීපු CB Care ඇප් එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා බැලුවොත් එහෙම මේ ඇප් එකේ බිල් ගෙවීමට බිල් ගෙවීමේ පහසුකම මේ විදිහටම තියෙනවා. ඒත් එක්කම තමන්ගේ පාරිභෝගික කියන්නේ තමන්ගේ ගිණුමේ හිස්ටරි එක තමන්ගේ හෝ පේමන්ට්ස් මොනවාද එහෙම නැත්නම් කන්සම්ප්ෂන් එක කොහොමද ඒ වගේ විස්තර අපි මොහොතක් අරගෙන අර ඔබත් පාරිභෝගිකයන්ට පහසු වෙන්න පොඩි වීඩියෝ සටහනක් තියලා තියෙනවානේ. අපි ඒක බලලා මොනේද මේ හදුවක්. දශක 5ක කාල සීමාවක් පුරාවට
ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විදුලි බලය සැපීමේ ජාතික මෙහෙවරෙහි මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය නිරතව සිටිනවා. ලෝකයේ නවතම තාක්ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය නිරන්තරයෙන් කැපවෙනවා. සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය බෙදාහරණ නිසා ඒ සතු පාරිභෝගික පිරිස සුවිශාලයි. මිලියන 6කට අධික පාරිභෝගික පිරිස නිසියාකාරයට කළමනාකරණය කර ගැනීම ලංකා විදුලි බල මණ්ඩලයට ඉතාමත් වැදගත් කටයුත්තක්. මෙහි තවත් එක් පියවරක් ලෙස CEB Assist ලෙස නම් කර ඇති ජාත්‍යන්තර මට්ටමේ පාරිභෝගික සබඳතා කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. පාරිභෝගිකයන් ඔව් අපිට ඉදිරියේ පිළිබඳව තවත් දැනුවත් වෙන්න පුළුවන්. අපි එතනින් එහාට ඇප් එක පිළිබඳවම කතා කරමු. ඔව් ඇප් එක ගැන මම කිව්වේ දැන් ඇප් එක හරහා අපි ලබා දෙන මුදල් ගෙවීමට ඒ කියන්නේ බිල්පත් ගෙවීමට අමතරව හුඟක් කාර්යවකයන් තියෙන ප්‍රශ්නයක් තමයි Tamanට කම්ප්ලේන් එකක් තිබුණොත් ඒ කියන්නේ බ්‍රේක් ඩවුන් බිඳවැටීම සම්බන්ධ දැනුම් දෙන්න ගියොත් එහෙම අපේ කෝල් සෙන්ටර් එකට කෝල් ගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒකට අපි බොහොම සාර්ථක විසඳුමක් මේ ඇප් එක හරහා ලබා දීලා තියෙනවා. ඕනම පාරිභෝගිකයට පුළුවන් තමන්ගේ තියෙන විදුලි බිඳවැටීම සම්බන්ධ තියෙන කම්ප්ලේන් එක පැමිණිල්ල මේ ඇප් එක පාවිච්චි කරලා විදුලි බල මණ්ඩලයට බොහොම පහසුවෙන් වාර්තා කරන්න පුළුවන්. එතකොට දැන් හිතන්න පුළුවන් මේ කරහා කම්ප්ලේන් එක කරොත් ලැබෙන ප්‍රයොරිටි එකයි එහෙම නැත්නම් කෝල් සෙන්ටර් එකට කෝල් කරලා ඉන්ෆෝම් කරොත් දැනුවත් ඒකට ලැබෙන ප්‍රයොරිටි එක වෙනසක් වේද කියලා නෑ. ඒ ඔක්කොම පැමිණිලි අපි එකට තමයි ලිස්ට් කරන්නේ. එකට තමයි ෆීල්ඩ් එකේ කියන්නේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරන කාර්ය මණ්ඩලයට යොමු කරන්නේ. ඒක නිසා කිසිම වෙනසක් නැහැ. අර කෝල් සෙන්ටර් එකට කතා කරලා කෝල් ඒජන්ට් කෙනෙක් කරා කම්ප්ලේන් එක ඉදිරිපත් කිරීම වගේම එහා සමානවම තමයි මේ ඇප් එක කරා කරන පැමිණිලිත් ප්‍රොසෙස් වෙන්නේ. ඒක නිසා යදකට කිසිම වෙනසක් නැහැ. කලින් විදිහටම අර අනිත් සාමාන්‍ය පැමිණිලි වගේම පැමිණිලි ඉදිරිපත් කරපු ගමන්ම අපිට ලැබෙනවා ඒකට රෙෆරන්ස් නම්බර් එකක්. ඒතර එතනින් එහාට මොකක් හරි විමසුමක් කරනවා නම් ඒ නම්බර් එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඒත් එක්කම තව ඒ ඇප් එකේ තියෙන විශේෂත්වයක් තියෙනවා. තමන්ගේ කම්ප්ලේන් එකට මොකද වෙන්නේ කියලා හුඟක් වෙලාවට ඕනම පැමිණිල්ල කරපු කෙනාට දැනගන්න අවශ්‍ය වෙනවා. මේ පැමිණිල්ල අදාළ තැනට යොමු වුණාද කියන එක SMS මාර්ගයෙන් ලැබෙනවා. ඔව් SMS මාර්ගයෙන් අපි දැනුවත් කරනවා. මෙන්න මේක තමයි රෙෆරන්ස් නම්බර් එක කියලා ලින්ක් එකකුත් අපි යවනවා. මේ ලින්ක් එක ක්ලික් කරලා බලන්න පුළුවන් ඕන්ලයින් මගේ කම්ප්ලේන් එකට දැන් මොකද වෙන්නේ? ඒක කොතනද තියෙන්නේ? කාටද යොමු කරලා තියෙන්නේ කියන එක ලයිව් බලා ගන්න පුළුවන්. ජගත් සමරවික්‍රම මහත්මයා ප්‍රමුඛව මේ කාර්ය මණ්ඩලය එකතු වෙලා තමයි තොරතුරු තාක්ෂණ ඒකකයේ එකතු වෙලා තමයි CEB care app එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ ගෞරවයත් ඒ ස්තුතියත් අපි පිරිනමන අපේ පහසුව වෙනුවෙන් තමයි පරිභෝජනය කරන අපේ පහසුව වෙනුවෙන් තමයි ඒ care app එක නිර්මාණය කරලා තියෙන්නේ. දැන් එතනින් එහාට ගිහලා ව්‍යාපෘති පැත්ත ගැන කතා කරන්න ගියොත් රණතුංග මහත්මයා දැන් ලංකාවේ හැමෝටම විදුලිය ලබා දීලා තියෙන දැන් 100%ක් ආවරණය කරලා තියෙන්නේ. හරි නේද? හරි. දැන් එතකොට අනාගත සැලසුම් කොහොමද? පරිභෝජනය ඉහළ යනවා, පරිභෝජනය වැඩි වෙනවා. මේ ඇයට විදුලිය ලබා දීම අඛණ්ඩව සිදු කරන්න මොන වගේ සැලසුම්ද තියෙන්නේ? ඔව්. ඇත්තටම අපි විශේෂයෙන්ම රජයේ ප්‍රමුඛතාවය දීලා තියෙන පුනර්ජනනීය බල ශක්තිය වැඩිපුර භාවිතා කරන්නට කියලා. එතකොට අපිට විශේෂයෙන්ම අපිට පාවිච්චි ගන්න පුළුවන් පිළිගත් සම්මත ක්‍රමවේදය වලින් විදුලිය ජනනය කරන්නට පුළුවන් ඊටාම පහසු ක්‍රමවේදය තමයි ජල විදුලිය. එතකොට අපි විශාල ව්‍යාපෘති කීපයක්ම මේ වසර අවසාන වෙන්නට කලින් මහජනයා අතට පත් කිරීමට වැඩිපුර විදුලි ධාරිතාවක් අපිට සපයා දීමට අපි සැලසුම් ඇති කරගෙන යනවා. ඒවා ඊටාම ඉක්මනින් වැඩ අවසන් කරලා අපි මහජනයාගේ අතට ලබා දීමටත් අපි කටයුතු කරගෙන යනවා. COVID-19 කාලය තුලත් ඒ ව්‍යාපෘති සැලසුම් කිරීම සිදු වුණා. ඇත්තටම ඔව්. ඒ කියන්නේ අපිට ඊටාම සතියක විතර කෙටි කාලයක් විතරයි අපි වැඩ නවත්තලා තිබුණේ රජයේ ඒ තියෙන අපි නිසි උපදෙස් ලබා දෙන තුරු ඒ රෝහල් වල කාර්ය මණ්ඩලය හා සමානම ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් ලොක්ඩවුන් සංකල්පය වාගේම අපි වැඩබිම් ලොක්ඩවුන් කරගෙන අපේ අභ්‍යන්තර වැඩ කටයුතු නොකඩවා වැඩ කටයුතු කරගෙන යන්නට හැකියාව ලැබුණා. එහෙම නැත්නම් අපිත් අර දවස්වල ගෙදර ඉන්නවා වාගේම ඒ ව්‍යාපෘති වහලා මාස 3ක් හිටියා නම් ඊට පස්සේ ටිකක් කල් ගිහපුවාම තේරෙයි ස්විච් එක දාපුවාම ලයිට් නැහැ මොකද විදුලිය කපා හැරලා කියලා. අපි
ඒ ක්‍රමවේදවලුත් මහජනයාට කරදරයක් නොවෙන්නටත් විදුලි වල මණ්ඩලයේ සේවක නිලධාරී මහතුරුන්ට කරදරයක් නොවෙන්නටත් අපි ඒ ක්‍රමවේදවල සුමටව ඉදිරියට මේ ක්‍රියාත්මක කරගෙන ගියා. විශේෂයෙන්ම අපිට උමාවය ව්‍යාපෘතිය මෙගවොට් 125ක් විතර 120ක් විතර මෙගවොට් එකක් කියන එක සංකල්පයක් කියන අපි මේ තාක්ෂණ වචන පාවිච්චි කරනකොට කිලෝවොට් කියනවා ඒකක කියනවා මෙගවොට් කියනවා මෙගවොට් අවර්ස් කියලා කියනවා අපි ඒවට පොඩි සරල මහජනයාට තේරෙන භාෂාවෙන් කිව්වොත් එක යුනිට් එකක් කියලා කියන්නේ කිලෝවොට් පැය එකක්. ඒ කියලා කියන්නේ අපි හිතමු වොට් 1000ක දඟරයක් පැයක් පාවිච්චි කරොත් ඒ තමයි එක විදුලි ඒකකයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් වොට් 100 බල්බ් 10ක් පැයක් පාවිච්චි කරා නම් අපි කියන කිලෝවොට් පැය එකක්. ඒකෙන් තමයි ඒක තමයි එක ඒකකයක් කියලා කියන්නේ. ඒ වාගේ ඒකක 1000ක් ගියපුවම තමයි මෙගාවොට් එකක් කියලා කියන්නේ. එතකොට මෙගාවොට් එකකින් ගත්තාම ලංකාවේ හැටියට පවුල් 2000කට 3000කට පමණ අපිට පුළුවන් අපිට මේ වාගේ මහජනයාට විදුලිය දෙන්නට පුළුවන් එක කෝට් එකකින්. ඔව් අපි මේ දකින රූපරාම සම්බන්ධව කතා කරලා ඔව් ඇත්තටම මේ අපිට පෙන්නන්නේ උමාවය විදුලි ව්‍යාපෘතියේ එක එක වැඩබිම් අධිකර තියෙන්නේ ජලාශය ඒ වගේම විදුලි රැහන් මාර්ග අපි පාවිච්චි කරන්න කේබල් වර්ග ඒ වගේම ඒ අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් අපිට අර හුලම් බලාගාරයේ තියෙන වැඩ කිරීම තියෙන ප්‍රමාණයක් තමයි ඒ දැන් යන්නේ. ඒ වගේම ඒ ජලාශවල ඒ වගේම වික්ටෝරියා විදුලි බලාගාරය ඒ වගේම බ්‍රෝඩ්ලෑන්ඩ් විදුලි ව්‍යාපෘතියේ නොඑක් අවස්ථා තමයි ඊටාම කෙටි දර්ශන පෙළක් අපි මේ මහජනයාට දැක ගන්නට අපි ඒක සලස්ලා තිබුණේ. ඉතින් අපි විශේෂ ව්‍යාපෘති 4ක් තියෙනවා. උමාවය ඒ වගේම බ්‍රෝඩ්ලෑන්ඩ් මොරගොල්ල ව්‍යාපෘතිය ඒ වගේම සීතාවක ගංග ව්‍යාපෘතියත් ඉදිරියට එනවා. ඒ වගේ විශාල මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඒක ඊටම දැවැන්ත ව්‍යාපෘතියක් මෙගොඩ් 100ක විතර ප්‍රමාණය. ඉතින් අපි ඒවා ඊට සාර්ථකව ක්‍රියාත්මක කරගෙන මේ වසර අවසන් වීමට කලින් උමාවය ඒ වගේම බ්‍රෝඩ්ලෑන්ඩ්ස් මන්නාරම සුළං විදුලි බලාගාරයේ මහජනයා අතට පත් කරන්නට පුළුවන් වෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඔව්. ප්‍රවණ සෙනරත් මහත්මයා අපි තවදුරටත් කතා කරොතින් දැන් ඉල්ලුම සහ මේ නිෂ්පාදනය අතර වෙනස පුරවන්න විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පරිපාලනයේ හැම වෙලාවෙම සැලසුම් සකස් කරනවානේ. නමුත් ඒවා කොයි ආකාරයකටද ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් එක්ක ඉදිරි අවශ්‍යතා සැපිරෙන්නේ කොහොමද කියන එකත් සඳහන් වෙනවා. එතකොට දැන් මේ විදුලි බලය නිපදවන්න මොනවද භාවිතා කරන්නේ? අපිට ජල විදුලිය තියෙනවද? අපි ගල් අඟුරු පාවිච්චි කරනවද? තාපයට යනවද? හුලං මෝල් වලට යනවද? නැත්නම් සූර්යාලෝකය පාවිච්චි කරනවද? මේ වගේ විවිධ දේවල් තියෙනවනේ. දැන් නොරොච්චෝලේ මෙගාවොට් 900න් ලොකු ආවරණයක් සිද්ධ වෙනවා කියලා අපි හැමෝම දැන් පිළිගන්න කාරණයක්. එහෙන් බලුවට පස්සේ අනාගතය ගැන මොන මාධ්‍ය පාවිච්චි කරලාද අපි වැඩි නැඹුරුවක් ලබා ගන්නේ? දැන් මෙහෙමයි. දැන් ඔක ගැන බැලුවහම අපි විදුලිය ජනනය කරන්නේ මොන දේවල් භාවිතා කරලාද කියන එක හොඳ අධ්‍යයනයක් කරලා තමයි අපි ඒක කරන්නේ. මොකද ඒකදී අපි ගොඩක් දේවල් බලන්න ඕනේ. කියන්නේ අඩු වියදම කියන එක බලන්න ඕනේ. පරිසර හානිය අවම වෙන්න ඕනේ. ඒ වගේම තාක්ෂණය අතින් ඒක හොඳටම ක්‍රියාත්මක කරන්න වෙනවා. මොකද විදුලියේ ස්ථිරතාවය. රටේ විදුලියේ ස්ථිරතාවය අපි ආරක්ෂා කරන්න ඕනේ. පැය 24ම විදුලිය දෙන්න ඕනේ. විදුලිය බිඳ වැටුම් අඩු කරන්න ඕනේ. එතකොට ඔය තුනම දිහා බලලා තමයි අපි ජනන සැලැස්ම හදන්නේ. එතකොට අපි දීර්ඝ කාලීන අඩු වියදම් ජනන සැලැස්ම හදද්දී අපි ওই සියලු දේ බලලා හොඳ සම්මිශ්‍රණයක් හදා ගන්නවා. එතකොට ඒ සම්මිශ්‍රණය ගත්තොත් ඒ සම්මිශ්‍රණයේ තියෙන පුනර්ජනනීය බලය. මොකද පුනර්ජනනීය බලයට අපි දැන් විශේෂ උනන්දුවක් දක්වලා මොකද අතිගරු ජනාධිපතිතුමත් විශේෂ උනන්දුවක් දක්වන පුනර්ජනනීය බලය වැඩි වශයෙන් අපේ පද්ධතියට ගේන්න. එතකොට පුනර්ජනනීය බලයට අපි ප්‍රමුඛතාවයක් දෙනවා දැන්. එතකොට අපි රණතුංග මහත්මයා කිව්වා වගේ ජල විදුලිය. ඊට පස්සේ කුඩා විදුලි බලාගාර වලින් එන ඒවා. ඊට පස්සේ සුළං බලාගාර වලින් එන ඒවා. ඊට පස්සේ සූර්ය බලාගාර වලින් එන ඒවා. ඊට පස්සේ දර ආශ්‍රයෙන් ක්‍රියාත්මක කරන බලාගාර වලින් එන ඒවා. ඒ වගේ අපි පුනර්ජනනීය බලය පුළුවන් තරම් අපේ පද්ධතියට උකහා ගන්න කටයුතු කරමින් ඉන්නවා. එතකොට ඒක එක ප්‍රභවයක් ඒක. එතකොට පුනර්ජනනීය බලයෙන් විතරක් අපිට මේ පද්ධතියේ ස්ථිරතාවය සහ පද්ධතියේ අඩු මිලට විදුලිය දීමේ කටයුතු කරන්න බෑ. මොකද පුනර්ජනනීය බලය කියන එක අපි හැමෝම දන්නවා. සමහර වෙලාවට තියෙනවා, සමහර වෙලාවට නැහැ. පායන කාලට නැහැ සමානට. රැට සූර්ය බලය නැහැ. සමහර කාලවලට හුලං ඇත්තෙම නැහැ. ඉතින් ඒ නිසා අපිට පුනර්ජනනීය බලයෙන් පමණක් රටේ පද්ධතිය අඩු වියදම් විදිහට ස්ථිරතාවය විදිහට දෙන්න ටිකක් අමාරුයි. එතකොට අපි කරන්නේ ඒකට අනිත් ප්‍රභව ගේන්න ඕනේ. එතකොට අපි මෙච්චර කල් ප්‍රභව හැටියට පාවිච්චි කරා
එකක් අපි ඔයිල්, ඒ කියන්නේ තෙල්, ඒ කියන්නේ ඩීසල් වගේ ඒවා. ඊගාවට ගල් අඟුරු. දැන් අපි හැමෝම දන්නවා ඩීසල් කියන එක ගොඩක් වියදම් යන ප්‍රභවයක්. ඒ නිසා අපි දැන් අපේ සැලසුම් සකස් කරලා තියෙන්නේ ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කිරීම අවම කිරීම. ඉදිරි වසර 4-5ක් ඇතුළත ඒක 105 වගේ ප්‍රමාණයකට අඩු කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. තෙල් කියන්නේ ඉස්සරහට සුලභ සම්පතක් නෙවෙයි. සුලභ සම්පතක් නෙවෙයි. තෙල් වල මිල ගණන් අධිකයි. එතකොට ඒ නිසා අපි තෙල් අපේ සම්මිශ්‍රණයෙන් සම්පූර්ණයෙන් අයින් කිරීම තමයි 2030 වෙද්දී ඒක 102 දක්වා වගේ අඩු කිරීම තමයි අපේ අරමුණ. එතකොට අපි ඒ අනුව ඉස්සරහට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා ස්වාභාවික වායු. මොකද ස්වාභාවික වායු කියන එක හරි වැදගත්. මොකද ලෝකයේ දිහා බැලුවාම ස්වාභාවික වායු වල මිල ගණන් ගොඩාක් අඩු වෙලා. එතකොට අපි ඒ ද්‍රව ස්වාභාවික වායු 2023 වසර වෙද්දී ලංකාවට ගේන්න අපි අදහස් කරගෙන තියෙනවා. එතකොට ඒ ද්‍රව ස්වාභාවික වායු වලින් විදුලිය නිෂ්පාදනය කරාම පරිසර හානිය ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම විදුලි ඒකකයක මිල ගොඩාක් අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි 2023 අපේ සැලැස්ම හැටියට අපි මෙගාවට් 600ක අලුත් බලාගාරات, ඒ වගේම කැලණ තිස්සේ දැනට තියෙන බලාගාරات, ඒ වගේම කෙරවල පිටියේ දැනට තියෙන බලාගාරات සියල්ල ස්වාභාවික ද්‍රව වායු වලට හරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ 2023 අග වෙද්දී. මම හිතන්නේ ඒක ඊටාම දැවැන්ත වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ඊටාම ඉක්මනින් කාර්යක්ෂමව අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ තුලින් අපි ගණන් හදලා බලලා තියෙනවා අවුරුද්දකට මිලියන 40000ක් විතර වගේ ප්‍රමාණයක් අපිට ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ විශාල මුදලක්. ඉතින් ඒකත් අපිට අපේ සම්මිශ්‍රණයේ එක කොටසක්. ඒ වගේම සම්මිශ්‍රණයේ දැනට තියෙනවා ගල්ලඟුරු බලාගාර. එතකොට ඒවත් අපේ සම්මිශ්‍රණයේ කොටස්. ඉතින් ඒ විදිහට අපි හොඳ සම්මිශ්‍රණයක් හදලා ඒ සම්මිශ්‍රණයේ අනුව අපේ අතිගරු ජනාධිපතිතුමාගේ අදහසත් අනුව පුනර්ජනනීය බලයට ප්‍රමුඛතාවය දීගෙන අනිත් ප්‍රභවත් අපි ගෙනල්ලා අපි හොඳ සැලසුමක් තමයි අපි සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ සැලසුම හදන ඉංජිනේරු මහත්තුරු ඉතාම හොඳ තාක්ෂණය භාවිතා කරලා ඉතින් ඒ සියලු දේ භාවිතා කරලා වෙලා හොඳ සැලසුමක් හදලා ඒ සැලසුම අනුව ඉදිරි වසර 10 ඇතුළත රටට අවශ්‍ය ප්‍රමාණයට ඉතාම අඩු මුලට සහ ස්ථීරතාවයේ සහිත විදුලිය දෙන්න, ඒ වගේම පරිසර හානිය අවම වෙන විදිහට විදුලිය ලබා දෙන්න තමයි අපේ අදහස. රෝහන් සෙනවිරත්න මහත්මයා ඒ මතක් කළා වගේම ඉස්මතු කළා වගේම සැලසුම් ක්‍රියාත්මක කරද්දී ව්‍යාපෘති ඉදිරියට අරගෙන යද්දී තාක්ෂණය තමයි හැමදේම පහසු කරන්නේ. ජගත් සමරවික්‍රම මහත්මයා කොහොමද ඇප් එකට ලැබෙන ප්‍රතිචාර? දැන් COVID-19 වසංගත සමයත් එක්ක අපි සමහර වෙලාවට සුබවාදීව දකින්න පුළුවන් වෙනස්කම් වලට හුරු වුණා. ඇප් එක හරහා තව දේවල් අපිට පහසු වුණා. කොහොමද භාවිතයේ ප්‍රගතිය කොහොමද තියෙන්නේ? ඔව් ඒ COVID-19 වසංගත කාලේ ආරම්භ වෙනවත් එක්කම ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න පර්සන්ටේජ් එක ගත්තොත් ඒකත් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කස්ටමර්ස්ලා ඔන්ලයින් පේමන්ට්ස් වගේ දේවල් වලට හුරු වුණා. ඒකත් ගොඩක් අපිට මේ නිරීක්ෂණය කරා ගොඩක් ඇප් එක පාවිච්චි කරන පර්සන්ටේජ් එක ගත්තොත් කස්ටමර්ස්ලා ප්‍රමාණයක් විතර ගත්තොත් වැඩි වෙලා තියෙනවා පහුගිය කාලය ඇතුළත. ඉතින් මේක හරහා මේ අර මම කලින් කිව්වා වගේ පේමන්ට්ස් විතරක් නෙමෙයි අර ඉතුරු කම්පේන් බ්‍රේක් ඩවුන්ස් වගේවත් අපිට ගොඩක්ම මොකද ඒ කොවිඩ් වසංගතය තුළ අපේ කාර්ය මණ්ඩලයත් ගොඩක් පාවිච්චි කරන අමාරුයි කෝල් සෙන්ටර්ස් වගේ තැන්වල. ඒක නිසා අපේ කාර්ය මණ්ඩලය සමහර තැන්වල අඩුවෙන් පාවිච්චි කරේ. ඒකට විශාල සහයෝගයක් ලැබුණා. පාරිභෝගිකනුත් මේ ඇප් එක මාර්ගයෙන්ම කම්ප්ලේන් පැමිණිලි ඉදිරිපත් කරන නිසා අපේ කාර්ය මණ්ඩලයත් වැඩිපුර අවශ්‍යතාවයක් අපිට පාවිච්චි කරන්න වැඩිපුර යොදව ගන්න අවශ්‍ය වුණේ නැහැ. ඒත් එක්කම අපි අර work from home කියන concept එකත් එක්ක අපි CB assist කියලා හඳුන්වලා දීපු පද්ධතිය හරහා අපිට කරගන්න පුළුවන් වුණා අපේ call agents ලා. ඒ කියන්නේ දුරකථන ක්‍රියාකරුවන් අපේ නිවෙස් වල ඉඳලාම මේ කාර්ය කරන්න යොදවා ගන්න හැකි වුණා මේ පද්ධතිය තිබුණ නිසා. ඒ කියන්නේ කම්ප්ලේන් එක දුන්නාට පස්සේ එසැනින් අපිට පිළිතුරක් ලැබෙනවද කොහොමද? ඔව් එසැනින් පිළිතුරක් ලැබෙනවා. ඒ කියන්නේ අපේ නිලධාරී සමහරට දැන් කෝල් ඒජන්ට් කෙනෙක් ගත්තොත් එහෙම සමහරට උත්තර දෙන්නේ නිවසේ ඉඳලා වෙන්න පුළුවන්. සමහර විට කස්ටමර් කෙනෙක් පළවෙනි පාර කතා කරනකොට ඒකට උත්තර දෙන දුරකථන ක්‍රියාකාර කොළඹ ඉන්න පුළුවන්. ඊළඟ පාර කතා කරනකොට ඒ කස්ටමර්ට පිළිතුරු දෙන කෝල් ඒජන්ට් ඉන්නේ යාපනයේ වෙන්න පුළුවන්. ඒක නිසා අපේ කෝල් සෙන්ටර්ස් 13ක් තියෙනවා. 13ම එක වර්චුවල් කෝල් සෙන්ටර් එකක් විදිහට තමයි මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ. ඒක 1987 අංකයට ඇමතුවා. ඔව් 1987 අංකයට ඇමතුවාම ලංකාවේ තියෙන කෝල් සෙන්ටර්ස් 13. ඒක ජියෝග්‍රැෆිකල් ඒ කියන්නේ ලංකාවේ දැන් නගර 13ක තියෙන්නේ. මේ 13ම එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ තාක්ෂණය මම හිතන්නේ ලංකාවේ දැනට පාවිච්චි කරන්නේ ලංකාවේ විදුලි බල මණ්ඩලය පමණයි. අපි දකින ඇප් එක සහ ඒ විස්තර මනෝජ්. ඔව් ඒක තමයි. හොඳ නැඹුරුවක් තිබුණානේ විශේෂයෙන් ඔන්ලයින් පේමන්ට් වලට ඇප් පාවිච්චි කරන්න. ඒක CEB විදුලි බල මණ්ඩලය කොහොමද පාවිච්චි කරේ කියන එක සඳහන් කළේ. රත්නක මහත්මයා දැන් අපි තව පැත්තකින් කතා කරොත් ගොඩක් දෙනෙක් සෝලාර් පවර් වලට එහෙම නැත්නම් සූර්ය බල ශක්තියට අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් ඒ හරහා Tamanගේ වහල පාවිච්චි කරලා විදුලි බලය ලබා දෙන්න පුළුවන්ද කියලා බලනවා. සහ ඒකට
අර net metering කියන ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒවා ගැන මම හිතන්නේ ජනතාවට වැඩි විශ්වාසයක් ඇති කරවතින් Tamanගේ වහලයි ස්වභාවික හිරු රශ්මියයි පාවිච්චි කරලා උණුත් ඒවට පෙළඹෙන්න පුළුවන්. ජනතාවත් මේ වැඩේට සම්බන්ධ කරගන්න net metering වගේ ඒවට වැඩිපුර යොමු කරගන්න එහෙම ඒක හොඳයිද ඒ සඳහා කොහොමද නැඹුරුව? ඔව් අපි ඇත්තටම විදුලි බල මණ්ඩලයේ විදිහට පාරිභෝගිකයන් උනන්දු කරනවා මේ සූර්ය බල ශක්තිය හැකිතාක් ප්‍රමාණයෙන් පාවිච්චි කරන්න ඇති කියලා. අපි දන්නා ගෘහස්ත විදුලි ඒකක පාවිච්චි කිරීමේදී ඒකක 180ට වඩා වැඩිපුර වෙනකොට රුපියල් 45ක් වගේ දැවැන්ත විදුලි බිලට මේ ඒකකයට මිල ඉතා අධික වෙනවා. ඒකෙන් අපි වෙනස් විදිහට කියන්නේ විදුලිය පාවිච්චිය 180ට වඩා අඩු කරගත්තොත් විදුලි බිල අඩු වෙනවා කියලා කියන්නේ පරිභෝජනය සීමා කිරීමේ අරමුණෙන් තමයි ඒ වගේ පිරිවැයක් අපි දාලා තියෙන්නේ අපි ඒ විදුලි බිලට. ඉතින් අපිට පුළුවන් ඒ පරිභෝජනය අධිකායට එහෙම නැත්නම් පරිභෝජන ඉතා අඩු අයටත් ඉතා හොඳ විකල්පයක් අපිට මොනවා හරි බැංකු සහන ණය ක්‍රම තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අනාගතයේදී තියෙනවා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් කියලා බිලියන 100ක විතර අරමුදලක් අපිට පාරිභෝගිකයන්ට හැකියාව තියෙනවා නම් තමුන්ගේ වහලේ 1 කිලෝවොට් එකක් 1 කිලෝවොට් පැනලයක් දාගත්තොත් මාසයකට අවම වශයෙන් ඒකක 100ක් විතර නිෂ්පාදනය කරගන්නට පුළුවන්. ඒක හැබැයි නිෂ්පාදනය වෙන්නේ දවල් කාලේ. අපි ඒක විදුලි බල මණ්ඩලයේ විදුලි පද්ධතිය අපි ගබඩා කිරීමේ මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා. ඒකට ආ බැටරිය තියාගන්න ඕනේ නැහැ. අපි යාට රැයට අවශ්‍ය වෙනකොට අපි අනිත් පැත්තට දෙනවා. ඒ විදුලිය. ඒක නේද net metering කියන එතකොට අපි net metering කියලා කියන්නේ තමන්ට පාවිච්චි කරලා ඉතුරු ටික අපිට ඒකක තියෙන ටික අපිට පුළුවන් ක්‍රමවේදවල තුනක් තියෙනවා. එකක් තමයි net metering කියලා කියන්නේ තමුන්ගේ ඒකක ප්‍රමාණය බැලන්ස් කරගන්නට පුළුවන්. තමුන්ගේ ඒකක ප්‍රමාණය ඉතුරු කරගන්නට පුළුවන්. ඉස්සරහට අරන් යන්න පුළුවන් account එක වාගේ ඒ වගේ පරිභෝජනය කරන්නට පුළුවන්. net accounting කියලා කියන්නේ එතකොට අපි විදුලි බල මණ්ඩලයෙන් ඒකක ප්‍රමාණයක් ගන්නවා. අපිත් නිෂ්පාදනය කරනවා. වැඩිපුර තියෙන ඒකක ප්‍රමාණයට අපි ගෙවීමක් කරනවා රුපියල් 22 ගානේ. සෝ අවුරුදු 8ක් ගියපුවාම රුපියල් 15යි 50 ගානේ. ඒ කියන්නේ මණ්ඩලයේ ගෙදරට ගෙවනවා. ඔව් මම එහෙම තියෙනවා. වැඩිපුර අපිට හදලා දෙනවා නා. ඒ වගේම අපිට තියෙනවා ඊළඟ තුන්වෙනි ක්‍රමය net plus කියලා. ඒ කියන්නේ අපේ විදුලි ගිණුම එක විදිහකට අපේ සාමාන්‍ය විදිහටම කරගෙන යනවා. හදන නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම විදුලි බල මණ්ඩලයට විකුණනවා. ඔය ක්‍රමවේදවල තුනම දැනට ක්‍රියාත්මකයි. ඒ තමුන්ට සුදුසු ක්‍රමවේදය මොකක්ද? ඒකක ප්‍රමාණය අනුව පාරිභෝගිකයන්ට තීරණය කරන්න පුළුවන් තමුන්ගේ වහලේ ඉඩ තියෙනවා නම් විශේෂයෙන්ම දකුණු දිශාවේ පැත්තට තියෙන වහලේ විශාල ප්‍රමාණයක් තියෙනවා නම් වැඩිපුර විදුලිය නිෂ්පාදනය කරගන්නට පුළුවන්. ඉතින් අපි ඉල්ලා හිටිනවා පාරිභෝගිකයන්ට හැකියාව තියෙන අය හැමෝටම ඒ සූර්ය බල ශක්තිය පාවිච්චි කරලා විදුලිය නිෂ්පාදනය කරගන්නට. ඒක විදුලි බල මණ්ඩලයටත් රටටත් විශාල වාසියක් වෙනවා ඇත්තටම. රණතුංග මහත්මයා එක තැනක සඳහන් කළා අර විදුලි බිල අඩු කරගන්න තැනට එනවා කියන එක අපි හැමදෙස්සෙම හිතන්නේ එහෙමනේ මානෝජ්. රෝහන් මහත්මයා ළඟට මම ඒ තැනින්ම කොටසක් අරගෙන එනවා. අපි සාමාන්‍ය විදුලි උපකරණ මිලට ගන්න වෙලාවට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ නේද? විදුලි බිල අඩු කරන උපකරණ. ඒ කියන්නේ ධාරිතාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද? ඒකේ මොකක් හරි වාසියක් තියෙනවද? අපි ධාරිතාව අඩු උපකරණයක් තෝරගත්තොත් බිල අඩුවෙන් එනවා වගේ. ඇත්තටම ධාරිතාවය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම කාර්යක්ෂමතාවය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ උපකරණය කොච්චර කාර්යක්ෂමද කියලා. ඒකට අපි ඉස්සර තිබුණා ස්ටාර් රේටින් කියලා. දැන් පිටරටවලක් තියෙනවා. පිටරටවලක් තියෙනවා. ඒ ස්ටාර්ස් ගාන ගහලා තියෙනවා. ඒකේ කාර්යක්ෂමතාවය අනුව. ඒකට කාර්යක්ෂමතාවයේ වැඩි උපකරණයක් ගත්තොත් ඒකේ විදුලි පරිභෝජනය අඩුයි. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය අනුව. දැන් ෆ්‍රිජ් එකක් ගද්දී හොඳටම කාර්යක්ෂම තියෙන එකක් ගත්තොත් එතකොට ඒකේ මේ ඒකේ ශීතකරණයේ මිල පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. නමුත් විදුලි පරිභෝජනය අඩුයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි හැමෝම බලන්න ඕනේ පුළුවන් තරම් මේ පරිභෝජනය අඩු කරගන්න, තමන්ගේ විදුලි බිල අඩු කරගන්න කාර්යක්ෂම උපකරණ ලබා ගන්න. මොකද දැන් අපි හිතමු දැන් අපි එයාර් කන්ඩිෂන් එකක් ගන්නවා කියලා. දැන් එයාර් කන්ඩිෂන් ගත්තාමත් ගොඩාක් විදිහ ඒවා තියෙනවා. සමහර ඒවා හරිම කාර්යක්ෂමයි. සමහර ඒවා පොඩ්ඩක්වත් කාර්යක්ෂම නැති ඒවා තියෙනවා. වායු සමීකරණ. එතකොට දැන් කාර්යක්ෂම වායු සමීකරණයක් ගත්තොත් ඒකේ විදුලි භාවිතය අඩුයි.
එකම හීතල ප්‍රමාණය දෙනවා. නමුත් විදුලි භාවිතය අඩුයි. ඉතින් ඒ නිසා ස්ටාර්ස් වලින් තමයි කාර්යක්ෂම ඔව් බව ඉස්සර ස්ටාර්ස් වලින් තමයි ඒක තියෙන්නේ. නමුත් මම දන්නේ නැහැ දැනට ඒ ස්ටාර් රේටින් ක්‍රමය හරියටම ක්‍රියාත්මක වෙනවද කියලා. ඉස්සර ඒක ක්‍රියාත්මක වුණා. නමුත් කළ යුතු දෙයක්. ඒ කියන්නේ වෙන රටවල් වල කරන දෙයක්. හැම උපකරණයකටම ස්ටාර් රේටින් එක ගහලා තියෙන්න ඕනේ. එතකොට පුළුවන් පාරිභෝගිකයට ගිහිල්ලා බලලා ඒක තේරුම් අරගෙන ඒක කොයි විදිහට විදුලි පරිභෝජනයේ සහ කාර්යක්ෂමතාව කොහොමද කියන එක බලලා ගන්න. ඉතින් දැනට හරි මම හිතන්නේ හැමෝම තමන් විදුලි මොකක් හරි උපකරණයක් ගන්නවා නම් හොඳටම හිතන්න ඒකේ කාර්යක්ෂමතාවය ගැන. ඒකේ කාර්යක්ෂමතාවයේ ඉහළ උපකරණයක් ගැනීම ඔබට වාසිදායකයි. මොකද ඔබ කාර්යක්ෂමතාවයෙන් අඩු මිලට ලබා ගත්තොත් ඔයා විදුලි බිල වැඩි වශයෙන් ගෙවනවා. කාර්යක්ෂමතාවයේ වැඩි එකක් ටිකක් වැඩි මිලකට ගත්තොත් විදුලි බිල අඩු වෙනවා. එතකොට ඒ නිසා මේ දෙක සංසන්දනය කළා ඔබටම බලන්න පුළුවන් කොයි විදිහද කියලා. ඉතින් මම හිතන්නේ රටක් වශයෙන් අපි ඉල්ලා සිටින්නේ හැමතිස්සෙම කාර්යක්ෂම උපකරණ විදුලි උපකරණ මිලදී ගන්න කියලා. එතකොට ඔබටත් ඉතුරුයි රටටත් ඉතුරුයි විදුලිය නිෂ්පාදනය කරන්න වැයවන මුදලත් ඉතුරු කරගෙන යහපත් විදිහට විදුලි පරිභෝජනය අපිට සිද්ධ කරන්න පුළුවන්. අපි ලංකා විදුලි බල මණ්ඩලයත් එක්ක මේ පිළිබඳව සඳහන් කළේ තොරතුරු තාක්ෂණය පැත්තෙන් අවසාන වශයෙන් මොහොතක් දෙන්න පුළුවන් අනාගතය ගැන කතා කරන්න. ඔව් අපේ දැන් හැමෝම දන්නවා පාරිභෝගිකයන් මිලියන 6කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට පාරිභෝගිකයෙක් අපිට කතා කරලා පැමිණිල්ලක් ඉදිරිපත් කරාම අපි කොහොමද මේ අදාළ පාරිභෝගිකයා ඉන්න තැන හොයාගන්නේ? ඒතර අපේ ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලය කොහොමද අදාළ තැනට යොමු කරන්න කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම අපි ගාව මේ සියලුම පාරිභෝගික ස්ථානවල GPS ලොකේෂන් අපි ගාව තියෙනවා. ඒතර අපි හුඟක් වෙලාවට කතා කරපු ගමන් අහනවා account number එක. එහෙනම් ගිණුම් අංකය මොකක්ද කියන එක. ඒතර ගිණුම් අංකය සැපෙවොත් වඩාත් පහසු වෙනවා අපිට මේ අදාළ GPS ලොකේෂන් එක හොයාගන්න. ඒ කියන්නේ ඒ විතරක් නෙමෙයි කස්ටම් ඒ පාරිභෝගිකයා ගත්තොත් ඒ පාරිභෝගිකයා කලින් කරලා තියෙන පැමිණිලි මොනවාද සියලුම දේවල් බොහොම පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඇප් එක පාවිච්චි කරන කෙනෙක් ගත්තොත් කොහොමදත් ඇප් එක මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලියාපදිංචි වෙන්න ඕනේ ඇප් එක ඇතුලේ. ඊට පස්සේ තමන්ගේ විදුලි ගිණුම් කිහිපයක් එකට එකතු කරගන්න පුළුවන්. ඒ එකතු කරගන්න මොහොතදීම පෙන්නනවා ඒ එකතු කරගත්ත විදුලි ගිණුම කොතනද තියෙන්නේ කියන එක. ඒතකොට ජියෝග්‍රැෆිකලි මැප් එකක් උඩ පෙන්වන මෙන්න මෙතන තමයි account එක තියෙන්නේ කියලා. ඒතකොට ඒ විස්තර අපි ගාව තියෙන විස්තර තමයි පාරිභෝගිකයට පෙන්නලා තියෙන්නේ. එතකොට බොහොම පහසුවෙන්ම අපිට ඒ පැමිණිල්ලට අදාළ අපේ ශ්‍රේෂ්ඨ කණ්ඩායම යොමු කරවන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඒ කියන්නේ ඒ වෙලාව ගත්තොත් එහෙම කණ්ඩායම් කිහිපයක් ඉන්නවා නම් ඒ අවට අපිට වඩාත් ආසන්න වඩාත් සුදුසු කාර්ය මණ්ඩලයට ස්වයංක්‍රීය යොමු කිරීම හැකියාවත් මේ පද්ධතිය සතුයි. හොඳයි. එහෙමනම් මේ මතක් කිරීම එක්ක ඔබටත් මම හිතන්නේ දෙයක් තමන්ගේ විදුලි බිල පිළිබඳව මේ දිනවල සැලකිලිමත් වෙන නිසා ඒ ගැනත් ඔබට හිතන්න ඉඩ තියෙනවා කියන දේ මතක් කරමින් අපි එහෙමනම් ඔබතුමාලා තිදෙනාටම ස්තුතිවන්ත වෙනවා අද උදෑසන නුගසෙව්ඩින් අපිව දැනුවත් කරාට. එහෙමනම් බොහොම ස්තුතියි. ආයුබෝවන්. බොහොම ස්තුතියි.